नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से එතකොට එදා පාඩමේදී අපි මූලික හඳුන්වා දීමක් කළා රූපපාදයේ ප්‍රධාන ක්‍රමයකට බෙදීමක් තමයි එතනදී සිද්ධ වුනේ. ඒකට අද ඒ උඩාවට විස්තර කරන ලද්ද එක එක අරගෙන වෙන වශයෙන් තෝරා දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒතකොට මේ පාඩම් තරමක් පෙර කියපු ඇතැම් පාඩම් වලට වඩා ලේසි බව තේරෙයි. හැබැයි මේවා ලේසි වුණාට නැවත මේවා ප්‍රගුණ කරනකොට හිතනකොට මේ රූප කයත් ඒවත් එකක් විදිහට දැනීමේ සමීප වීම වැඩි වෙනවා. දැනීමේ සමීප වීම, දැනුවත් වීමේ සමීප වීම පොතේ කියන කාරණයයි මේ රූපස්කන්ධයයි. අන්න ඒක තමයි අපට අවශ්‍ය කරන්නේ. එන් අපි එකපාරටම කාරණා ටික පමණක් සංඛ්‍යාත්මක ප්‍රසාද රූප ටික, ගෝචර රූප ටික ආදී වශයෙන් අර ගණන් පාඩමකදී වාගේ දැනගෙන හිටියට මදි. ඒකෙන් විභාගේ පාස් වෙන ගණන් පාඩම ටික ඉගෙන ගන්න ඇති. සිද්ධාන්ත ටික ඉගෙන ගත්තා පස්සේ විද්‍යාව පාස් වෙන්නත් පුළුවන්. හැබැයි දැන් මේක එහෙම නෙවෙයිනේ. අපට මේ අවබෝධයේ ගැඹුරු නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාව මේ පංච පාදානස්කන්ධය පිළිබඳවම කරන විග්‍රහය නිසා ඒ ඉගැන්වීමයි තමයි කියන මේ එකක් කියලා දැන ගැනීමට උත්සාහ කරන්නේ. ඒකෝර දැන් අපේ ඉගැන්වීමයි අපයි අතර ලොකු ඩිස්ටන්ස් එකක් තියෙනවා. අන්න ඒ දුර ප්‍රමාණය අඩු කරන්නට නම් මේවා සංඛ්‍යාත්මක විතරක් ඉගෙනගෙන මදි. නැවත ප්‍රගුණ කරා. එහෙම ප්‍රගුණ කරනකොට සංඛ්‍යාව පැත්තකට ගිහිල්ලා ඒ අපි මා කියන විශ්වයේ ඒකකයයි පංච උපාදානස්කන්ධය. ඒ පංච උපාදානස්කන්ධය පිළිබඳව මේ බුද්ධ දේශනාවේ කරන විග්‍රහයයි දෙක. මේක හැකිතා ලං කරලා බැලීමේ හැකියාව. ලං කරලා බලන්න පුරුදු වෙච්ච කෙනාට යම් දවසකදී ලං කරන්න දෙයක් නෑ, එකක්ම කියලා තේරෙනවා. බුද්ධ දේශනාවයි පංච උපාදානස්කන්ධය. ඒ නිසා මේ කියවෙන ආකාරයට අපි එකපාරක් කියවනකොට යම් ප්‍රමාණයක් හිතේ සමහර තියරි විතරක් හිතේ නතර වෙනවා. තවත් එතන නතර නොවි හොඳට කල්පනාකාරීව කියවනවා. ඒතකොට තව පොඩ්ඩක් මනසේක තහවුරු වෙනවා. එහෙම කරගෙන යනකොට ඊළඟට Tamanට දැනෙනවා දෙක එකක් නෙවෙයි එකක් කියලා. දෙකක් නෙවෙයි එකක් කියලා තේරෙන්න ගන්නවා. ඉතින් ඔන්න ඔතෙන්ද එනකල් සුතමේ වශයෙන්, චින්තාමේ වශයෙන්, භාවනාමේ වශයෙන් මේ කියන පාඩම් ප්‍රගුණ කළ යුතුයි. ඒ මතකයේ තියාගෙන එහෙම නැත්නම් අපි සමාදන්ව රූප 28 දාන්නවා. නම නිෂ්පාන රූප 18 දාන්නවා. මම අනිෂ්පාන රූප 10 දාන්නවා. මට ඕන වෙලාවක හැවුවොත් ප්‍රසාද රූප ටික කියා ගන්න පුළුවන්. මට ඕන වෙලාවක ඕලාරික රූප ටික හැවුවොත් කෙනෙක් කියා ගන්න පුළුවන්. සුක්ම රූප ටික කියා ගන්නට පුළුවන්. පඨවි ධාතුව කියලා කිව්වොත් මට පුළුවන් ඕක කියා ගන්න. පඨවි ධාතුව කියන තද ගතිය, මෘදු ගතිය, ගොරෝසු ගතිය, බර ගතිය, පඨවි ධාතුවේ මේ වගේ ලක්ෂණ කීපයක් තියෙනවා, 6ක් තියෙනවා. කියා ගන්න පුළුවන්. ඒ මට්ටම නෙමෙයි. ඊට වඩා ලංව දැනෙන්නට ඕනේ. කටපාඩම් මට්ටමනේ ලංව සමීපව දැනෙන්නට
ඕනේ. අනේක නිසා මේවා නතර කරන්න තැනක් නැහැ අපට. සුතමය අහලා තේරුම් ගන්න අවස්ථාව, චින්තාමය සිතලා තේරුම් ගන්න මට්ටම, ඊට පස්සේ භාවනා. ඒතර මේකේ නතර කරන්න තැනක් නැහැ අපට. නතර කරන්නේ කෙලවරදී. එහෙනම් බුද්ධත්වයේ, අසේ බුද්ධත්වයේ ශ්‍රාවක. පොතෙන් දෙන කාල අපට තව ඉතුරුවක් තියෙනවා. කොයිලාවක්වත් දැන් සර්ව සම්පූර්ණයි කියලා හිතන්න එපා. නිසා ඒ අවධානයක් තියාගන්න. මොකද නැත්නම් සමහර කෙනෙක් මූල් පාඩම් වගේ මේක හරි ලේසියි දැන් අපට හොඳට අභිධර්ම තේරෙනවා කියලා හිතාගත්තොත් තේරෙන්නේ නැතුවම තේරුණා කියලා හිතාගත්තා වෙයි. එන්න ධාතු ටික කියනවා, රූප ටික කියනවා. දැන් වේදනා සංඥා සංඛාර විඥාන ඉස්සලා කියවා නාම ධර්ම ටික, සත්වයක් කියන එකකට අදාළ වෙච්ච නාම ධර්ම ටික. දැන් රූප කය පිළිබඳවයි දැන් කියන්නේ. ඒ කොටස් වලට බෙදුවා. බෙදපු එක පිළිබඳව නැවත දීර්ඝ විශ්ලේෂණයක් තමයි කියන්නේ. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. සතර මහා භූත රූප. එතකොට ධාතු කියන එකේ අපි ඔබට අතකොත් කතා කරලා තියෙනවා යමක මූල ස්වභාවය. යමක මූල ස්වභාවය තමයි බුද්ධ දේශනාවට අනුකූලව ධාතු කියන්නේ. ඒක රූපයක මූල ස්වභාවය වෙන්නත් පුළුවන්, නාමයක මූල ස්වභාවය වෙන්නත් පුළුවන්. අපි කියන්නේ මනෝ ධාතුව කියලා කියන්නේ, ධම්ම ධාතුව කියලා කියන්නේ. මනෝ ධාතුව කියනකොට මූලික සිත. ධම්ම ධාතුව කියන්නේ චෛතසිකත් ඒකට ඇතුළත් වෙනවා. චෛතසිකත් ලෝභයත් මූල ස්වභාවය, ද්වේෂයත් මූල ස්වභාවය, ඒ නිර්වාණය ඒත් මූල ස්වභාවය. එතකොට ඒ ධාතු කියන එකේ තේරුම එකයි. පඨවි කියනකොට ඉදිරියට විස්තර වෙනවා පද ගන්න. ආපෝ කියනකොට වැగిරෙන ගන්න. තේජෝ කියනකොට උණුසුම් ගන්න. වායෝ කියනකොට පිම්බෙන ගන්න. තවත් ආකාර තියෙනවා ප්‍රධාන වශයෙන්. පස්සේ එතකොට මවුන්ට මහා භූත යන නාමය. එතකොට මෙන්න මේ ටිකට මහා භූත කියනවානේ. පඨවි ආපෝ තේජෝ වායෝ මේ ටිකට කියනවා මහා භූත. ඒක කියනවා ඒ මහා භූත කියන එක අර්ථ විකල්ප පහක් යටතේ තියෙනවා. විග්‍රහ කරන්න පුළුවන් කියලා. අර්ථ විකල්ප පහක් යටතේ. ඉතින් ඒක හරි. එන්න අපට යමක් පිළිබඳව කරන විග්‍රහ විවිධාකාරයෙන් කරන්න පුළුවන් නේද? දැන් අපට මනුෂ්‍ය කියලා ගත්තට පස්සේ විවිධ විග්‍රහ කරන්න. මනස උස්සන්නතාය මනුෂ්‍ය කියන්නේ. සිත උසස් කරන්නට හැකි නිසා, ලොකු හිතීමේ හැකියාවක් තියෙන නිසා මනුෂ්‍ය කියලා කියනවා. ඒකේ කාර්යය. දුර්ලභ මනුස්සත පටිලාභෝ. ඒක තවත් විග්‍රහයක්. මනුෂ්‍යාත් භාවය දුර්ලභයි. තව විදිහකට ඕනම් ප්‍රාථමික කෙනෙකුට විස්තර කරන්න පුළුවන්. ඔළුවකුයි අඬු හතරකුයි බඩකුයි තියෙන කෙනා මනුෂ්‍යය කියලා විස්තර කරන්නත් පුළුවන්. ඒ අඬු හතර කකුල් හතරයි, කකුල් දෙකයි, අත් දෙකයි. ඒවත් පුළුවන් ඕනම්. ඒ වගේ විවිධාකාරයෙන් විස්තර කරන්න පුළුවන්. ඒ වගේ තමයි මෙතනත් මේ විස්තර කරන ක්‍රම ශීර්ෂ පහක් යටතේ. ඔන්න පළවෙනි එක කියනවා මහාන්ත පාතු භාව. දැන් මහා කියන එකේ මහාන්ත කියන එකේ වෙනසක් තියෙනවනේ. මහා කියන්නේ ලොකු, මහාන්ත කියලා කියන්නේ මහත් වූ. එතන යථාර්ථය අනිමයි. දැන් මහාන්ත කියන එකේ මහා කියන එකේ වෙනසක් තියෙනවා. මහත් වූ පළවෙනි එකේ මහත් වූ කියන අර්ථය නෑ. අපි කියන්නේ සීලවන්ත කියන්නේ සිල් ඇති කියලා,
සිල් ඇති තැනැත්තා කියලා. සීල කියලා කිව්වොත් එහෙම අර්ථයක් නෑ සීලයනේ. ආන එකයි. ඒ වගේ තමයි මෙතනත් මහා මහන්ත දැන් මෙතන මහන්ත කියන අර්ථය කියන්නේ මහත් වූ ආකාරයේ පාතු භාව කියන 15ක්. මහා ඒක තමයි පළවෙනි එක. දෙවෙනි එක මහා භූත. මහා භූත කියනකොට සාමාන්‍යයෙන් අමනුෂ්‍යාදීන් ගන්නවනේ. අන්න ඒ අර්ථය සම්බන්ධ කරලා තමයි මෙතන මහා භූත කියලා කියන්නේ. අමනුෂ්‍යයෝ, ගාන්ධර්වයෝ, විද්‍යාධරයෝ මේ විදිහට මහා පරිහාර කියන්නේ උපකාරක. මහත්ව උපකාරක ධර්ම. මහා විකාර මහත්ව විකාර වෙනසට භාජනය වීම ඇති. විකාරත්වයට පත් වෙනවා කියන්නේ වෙනස කියන එක වෙනසට භාජනය. ඊළඟට මහා භූත මහන්ත භූත. එතන තව එකක් ගන්න මහන්ත භූත. ගොඩක් සහයෙන් ආරක්ෂා කළ යුතුයි කියන අර්ථය. දැන් ඔන්න ඔය ටික අහලා අපට විස්තර වෙනවා අපි යමු. ඔන්න පඨවි ආපෝ තේජෝ වායෝ වල ස්වභාවයන් විස්තර කරන්නේ ශීර්ෂ වාක්‍යයක් අපේ. මහත්ව පහළවන්නෝ මහා භූතය. අපට නම් භූතය කියලා කියවට පස්සේ වෙන අර්ථයක් එකපාරට මතක් වෙන්නේ. නමුත් ඊට ගියා ඊට එහා ගිය පුළුල් අර්ථයක් භූත කියන එකේ තියෙනවා. භූ කියන අර්ථය භූ සිද්ධ වූ කියන අර්ථය. අනුපාදින්නක වශයෙන් ඒ කියන්නේ චිත්තසංතානේ නැති භෞතික පරිසර. චක්‍රවාඩ මෙවුවා පොතේ නම් ගාන තියෙනවා 2000කට කිට්ටුව ගහලා හැබැයි පොතේ වචන ටික පිළිබඳව සැලකිලිමත් වෙලා නැහැ ගහන තැන් වල මේක කොච්චර අපර දැන් මුද්‍රණ දෝෂ අහු වුණාද පොතේ ගාන නම් රවුම් කරලා හදලා තියෙන රුපියල් 2000කට කිට්ටුව හැබැයි හැමතැනම මුද්‍රණ දෝෂ දැන් මේවා දැක්කට පස්සේ අලුතෙන් ආධුනිකයෙක් මේ වගේ ගැඹුරු ධර්ම පාඩමක් ඉගෙන ගන්නකොට හරි අමාරුව කොට යටිනවා බොරුවට එයාට බාධාවක් ඇති වෙනවා. බොරු බාධාවක් ඇති වෙනවා මොකද හේතුව මුද්‍රණය කරනකොට කරලා තියෙන නොසැලකිල්ල නිසා. නිසා චක්‍රවාල ජත චක්‍රවාට එහෙම නෙන්න ඕනේ. චක්‍රවාල පර්වත චක්‍රවාල නිකමාවක්වත් තියෙන්න ඕන තැන නැහැ. චක්‍රවාල පර්වත සංධාරක පර්වත සංධාරක ජල පර්වත සංධාරක ජල ජල සංධාරක වායු ආදී. දැන් බලන්නකො දැන් අලුත් කෙනෙක් මේක කියනකොට තමාවක් දාගන්නේ කොතනින්ද කියලා. භාෂාව පිළිබඳව එච්චර නොදන්න කෙනෙකුට භාෂාව ඉගෙනීම නෙවෙයි බුද්ධ ආගමේ පරමාර්ථය ධර්මාර්ථය ඉගෙන ගැනීමනේ. එතකොට දැන් මෙතන කියන අනුපාදින්න පණ නැති ඒකක වලට සම්බන්ධ කරලා ගත්තට පස්සේ චක්‍රවාල පර්වත සංධාරක ජල එතන මහා පොළොව දරන ඉතින් පර්වත කියනකොට ඔක පර්වත කියනකොට මේ ගලක් පමණක් නෙවෙයි කඳු ආදියනේ. එතකොට පර්වත දරන්නා වූ ජලය දරන්නා වූ වායු අපි දන්නවනේ වා පොළොව ජල පොළොව බෝල් පොළොව කියලා තියෙනවනේ. එතකොට එන්නේ ඒ විදිහට පවතින මහා දැවැන්ත ඒ කොටස් මහත්ව පහළ වෙනවනේ. ඒ නිසාවට කියන්න පුළුවන් පඨවි මෙමේ ඒවා පඨවි ආපෝ තේජෝ වායෝ. දැන් මේ හතරටම පොදු අර්ථ ටිකක් මේ කියාගෙන ඉන්නේ. හොඳේ. පඨවි ආදී හතරටම පොදු අර්ථ ටිකක් තමයි නිර්වචන ටිකක් තමයි කියාගෙන. ඊට පස්සේ එනවා පඨවි ධාතුවට පමණක් ආවේනික කොටස්, ආපෝ ධාතුවට පමණක් ආවේනික ලක්ෂණ, තේජෝ ධාතුවට වායෝ ධාතුවට පමණක් ආවේනික ලක්ෂණ ඊළඟට. දැන් මේ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූප වලට පොදු ලක්ෂණ පහක්මයි මේ කියන්නේ. ඉතින් අන්නේ විදිහට පඨවි ආපෝ තේජෝ වායෝ වල මහා කියන අර්ථය පහළ වෙනවා. පණ නැති පණ ඇති උපාදීනක කියලා කියන පණ ඇති ඒකක සමග සත්ව වශයෙන් පහළ වීමනේ. ඒක ගත්තට පස්සේ මත්ස්‍ය කච්චප දේව දානවාදී ඒ කියන්නේ මසුන් ගන්නකොට තල් මසුන් මේ ඔය මොහොතේ ඉන්න දැවැන්තයෝ ඉන්නේ. අන්න ඒ වගේ සතුන් කැසබෝ දේව සාමාන්‍ය දෙවිවරු දානව
ආදී වශයෙන් මහා විශාල දෙවන්ත සත්වයෝ ඉන්නවනේ බ්‍රහ්මයෝ. අනේ නිසා එහෙම ගන්න පුළුවන් මහත්ව පහළ වෙන්න. ඒ මහා විශාලව දෙවන්තව පහළ වෙනවා සචේතනිකව වෙන්නත් පුළුවන් අචේතනිකව වෙන්නත් පුළුවන්. අන්න ඒ අර්ථයෙන් මහා භූත කියලා කියනවා. ඉතින් මොකද සත්‍යයේ හරි ඔය කියන විශාල දෙයක් හරි ගන්නකොට ඒකේ පඨවි ආපෝ තේජෝ වායෝ අන්න ගන්ධ රස ඕජා කියන අටම තියෙනට ඕනි. නමුත් ඒ අතරත් පඨවි ආපෝ තේජෝ වායෝ හරි ප්‍රබලයි. මොකද ඒව ඇසුරු කරගෙනනේ අනිත් ටික පවතින්නේ. ඒ නිසා තමයි මේ හතර පමණක්. දැන් අනිත් ආගම් වලත් ඔය වෛශේෂික ආදී ඇත අතීතයේ දර්ශනවාදවලත් පඨවි ආපෝ තේජෝ වායෝ පිළිබඳව පමණනේ බොහෝ සෙයින් සැලකිල්ල දක්වලා තියෙන. ඒකට හසු වෙන්නේ යන්නේ. නිසා භෞතිකවාදීන් ගත්තේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින් සත්‍ය සකස් වෙලා තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ ඒ සත්‍ය මැරෙනකොට බාහිර ලෝකයේ පවතින පඨවි ආපෝ තේජෝ වායෝ වලට එකතු වෙනවා. අනුපාදින්නක පරිසරයට එකතු වෙනවා. ඉතින් එහාට මොකුත් නැහැ කියලා ගත්තානේ. ඒ නිසා පඨවි ආපෝ තේජෝ වායෝ කියන එක බොහෝ දිනකට ප්‍රකට වෙන කාරණා. ඒ නිසා ඒ අනුවත් එතෙන්ද මුල් තැන දීලා රූපකයේ තියෙන මූල ස්වභාවය මෙතන මේ විස්තර කරගෙන යන්නේ. ඊළඟට මහා භූත බඳුවෝ මහා භූත. උඩින් අර උඩින් කිව්වේ මහා භූත කොටසක් කිව්වේ මහා දෙවන්ත චක්‍රවාලාදී නේද මහා පර්වතාදී ඊළඟට මේ තල්මසුන් ආදී සතුන් අනේ විදිහට ඒ වගේ නිසාත් මහා භූත කියලා කියනවා. ඒ කියන්නේ මායාකාර යක්ෂ යක්ෂිනී ලෝක මහා භූතය. මායාකාර යක්ෂ යක්ෂිනී ලෝක මහා භූතය. ඒගොල්ලන්ට මනුෂ්‍ය වේශයෙන් ඉන්න පුළුවන් යක්ෂ වුණා. ඔගේ ලෝකයා රවට්ටන මායාකාරය නොරන් ආදී රන් ආදී කොට දක්වති කියලා කියන්නේ. දැන් ඔය සදාන් වෙන අර තේලපත්ත ජාතක ආදීන් සදාන් වෙන ඇතාතීතී අර මේ බෝසත් කුමාරයා පිටිපස්සෙන් ආපු දැනැත්තියක් ගැන එහෙම සැබෑ කාන්තාවක් වගේ මිනිස් කාන්තාවක් වගේ පිටිපස්සෙන් එනවා. අනිත් කුමාරවරු ඔක්කොම මේ විදිහට අල්ලගත්තා. මහ බෝසතාණන් වහන්සේ මේ විදිහට අල්ලගන්න බැරි වුණා. පස්සේ පිටිපස්සෙන් ඇවිල්ලා ඉතින් බෝසතාණන් වහන්සේට උපදෙස් ලැබුණා. පස්සේ බුදු කෙනෙකුගේ මේ වගේ බරපතල දේවල් කියනවා රැවටෙන්නට එපා. මේ මිනිස්සු නෙවෙයි මනුෂ්‍ය වේශයෙන් ඉන්න යක්ෂ සමාගමේ ඒගොල්ලන්ට ඒ විදිහට මවා පාන්න පුළුවන්. ඒ නිසා රැවටෙන්නේ නැතුව කල්පනාවෙන් යන්න කියලා පිළිතුරක් හදලා දුන්නානේ. පස්සේ බුදුරජාණන් වහන්සේ දැනන්ත ගමනක් නිගියේ කුමාරයා තේලපත්ත ජාතකයේ සඳහන් වෙන්නේ. අන්තිමට ගිහිල්ලා අර ආමරේක අම්බලමක් හිටියනේ. ඒ ඉන්නකොට බෝසත් කුමාරයා අම්බලමේ වටේට කණුවලට ගැට ගහලා පිරිත් නූල ඇතුලේ හිටියනේ. පස්සේ අර යක්ෂ තැනැත්තිය පිටිපස්සෙන් ආවනේ. මේ කුමාරයාව අල්ලගන්න කිසි කෙනෙකුට බැරි වුණානේ. වස් කරගන්න, ආහාර කරගන්න, බොදුරු කරගන්න. එතකොට නේ අර රජතුමා හවසාර සෙනගත් එක්කලා යනවා සෙල්ලම් කරා. දැන් අඳුරු වේගෙන යන වෙලාව. රජුර වැහැවුවානේ මේ උදර ලස්සන ගෑනු ළමයෙක් ඉන්නේ අර විශ්‍රාම ශාලාව ගාව ගිහලා බලන්න කියලා සේවකයෝ යවුවනේ. පස්සේ ඒ සේවකයෝ ගිහිල්ලා ඇහුවානේ මොකද මේ එලිමහටලා ඉන්නේ? අර මගේ මහත්තයා ඇතුලේ ඉන්නවා. අයා මාත් එක්ක තරහ වෙලා මේ මට එන්න දෙන්නේ නැහැ. තරහ වෙලා ඒකට ආවොත් මට දඬුවම් කරනවා කියලා ඉන්නවා. මම ඉතින් දැන් අසරණලා ඉන්නේ මාව එළියට දාලා ඉන්නේ. එතකොට ඇතුළට ගිහිල්ලා ඒ රාජ පුරුෂයෝ මොකද අර තමන්ගේ භාර්යාව අර එළිය දාලා ඉන්නේ හොඳ නෑ නේද කරන්නේ. ඔය ඉන්නේ මගේ භාර්යාව නේ. ඔය ඉන්නේ යක්ෂණියක්. මනුෂ්‍ය වෙස්සින්. එළියට අවිල්ලා අහනකොට මේ කොහොමද මේ යක්ෂණියක් කියලා කියන්නේ? ආවදින් ස්වාමීන් පුරුෂවරු තරහ වුණාට පස්සේ යක්ෂණිය කියනවා, පෙරේතෙක් කියනවා. දැන් ඉතින් මාව අත්හැර දාලානේ දැන් ඉතින් කියන જાති ඔක්කොම කියනවා. අන්තිමට තියෙන වෙච්ච දේ අර රජවාස රජුරෝ හිතනත්තිව අයිතිකාරයෙක් නැතර රජසන්තකයා කියලා කරගෙන ගියා. රාත්‍රී කාලේ වරප්‍රසාද ලබා දුන්නා. අන්තිමට රජමාලිගාවට මේ හිතනත්ති ඇවිල්ලා යක්ෂ සමාගමේ කරගෙන ඇවිල්ලා ඔක්කොමලම මරාගෙන කෑවා. යක්ෂ සමූහය ඇවිල්ලා. ඒක අන්නේ වාගේ යක්ෂ උදවියට ඒ වගේ වේශ ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේ දේවල් ලෝකේ අපට හසු නොවනට ප්‍රතිපද තියෙනවා. ඉතින් අන්න ඒකයි මේ කියන්නේ.
ඒ වගේ තමයි මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒවාත් රැවටෙනවා බොහෝ දෙනෙක්. දැන් ඔය සමහර මිනිස්සු කඩු ගිලනවා කියලා එක දේවල් කරන්නේ. සමහර නම් පට්ටපල් බොරු කරන්නේ. සමහරුන්ට ඒ වගේ හැකියාවන් යම් දේවල් තියෙනවා. එමෙන් මොහු තමා නැත්නම් තුමෝ කියලා කියන බහුවචනේ නොනිල්වන්ව නිල්වන්න ආදී කොට දක්වති. ඒතර පඨවි ආපෝ තේජෝ වායෝට පාටක් නැහැ. පාට නම් වර්ණ රූපේ තියෙන්න ඕනේ. පාටක් නැහැ ඒවට. පඨවි එකේ ස්වභාවය තද. ආපෝ එකේ ස්වභාවය වැగిරෙන. තේජෝ එකේ ස්වභාවය උණුසුම්. වායෝ එකේ ස්වභාවය පිම්බෙනේ. ඒකට ඒකේ පාටක් නැහැ ඒ රූපවල. පාට තියෙනවා වර්ණ රූපය අවශ්‍යයි. ඒකට ඒකයි මේ කියන්නේ. එමෙන්න මෙන්න මේ පඨවි ආපෝ තේජෝ වායෝ ඒවත් නිල් පාටක් නැහැ, රතු පාටක් නැහැ, කළු පාටක් නැහැ, සුදු පාටක් නැහැ. හැබැයි විවිධ වර්ණ වලින් පෙන්නනවා. අර වෙනත් රූපයක් නිසා. ඒක පඨවි ධාතුව නෙවෙයි ඒක වර්ණ රූපය. යක්ෂෝ යමෙකුට ආවේශ වුනම් ඌ ඔහුගේ ඇතුළත පිටත කොහේ ඉන්නවද කියලා හොයාගන්න. ඔය භූත වලට එහෙම ගියාට පස්සේ පේනවනේ එතකොට කොහේ ඉන්නවද කියලා හොයාගන්න බෑ. ඒ බලපෑමනේ කරන්නේ චිත්තසංතානය හරහා බලපෑම කරන්නේ. කොතන ඉන්නවද කියලා හොයාගන්නට බෑ. එමෙන්න මොහු ඔවුනොවුන් පිළිබඳ ඇතුළත පිටත කොතනද හොයාගන්න ගන්න. ඒතර පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒ වගේ අර තියෙන ලස්සනයි කියන එක කොහෙද මේ ලස්සන තියෙන්නේ කියලා හොයාගන්නවත් බෑ. මේ පාට කොහෙද තියෙන්නේ කියලා පඨවි ධාතුවේ හොයාගන්න බෑ. යක්ෂීහු ස්වකීය භීසුණු බව හංගගෙන නොඑක ආකාරයේ සිත්කලු ආකෘතියෙන් මිනිස්සු මුලා කරන. මේක පැහැදිලි. එමෙන් මේවා ස්වකීය කර්කශ ආදී තදගතිය ආදී ඒවා නැති කරලා ලස්සන පාටට පෙන්වන එක දේවල්. පඨවි ආති පඨවි වල තියෙන තදගතිය විතරක් නම් පඨවි ධාතුවේ තියෙන්නේ තදගතිය විතරක් නම් ආපෝ ධාතුවේ තියෙන්නේ එකිරණ ගතිය විතරක් නම් තේජෝ ධාතුවේ සීතල රසෝ විතරක් නම් වායෝ ධාතුවේ පිම්බෙන හැකිලෙන එක විතරක් නම් එහෙනම් ඉතින් කවුරක්වත් අරය ලස්සනයි මෙයා ලස්සනයි කියලා යන්න දෙයක් නැහැ නේද? ඒක ලස්සනයි කියලා තෝරනවානේ. මෙයා මහලු තැනැත්තියක්, මෙයා ලස්සන තැනැත්තියක්, මෙයා අවලස්සන තැනැත්තියක් කියලා තෝරනවානේ. ආන්න එක තමයි කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ එහෙම එකක් නැහැ. හැබැයි අර විවිධාකාරයෙන් ලෝකයට මැජික් පෙන්නනවා. ඒකයි මේ කියන්නේ. එයතින් ගත්තට පස්සේ අර කියන මායාකාර යක්ෂයක්ෂිනී වාගේ කියනවා මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර. ආලේකයි මේ කියන්නේ. ඉතින් අපිට මේවා හිතන කොටත් බොහොම ඈතයි වා. හැබැයි ඇත්ත නේනම් කියලා අනිත් පැත්තට කල්පනා වෙනවා. ආන්න ඒකින දුරස්ත බව අඩු කරන්න නැති කරන්න තමයි අපි ඉගෙන ගන්න. අපට කියනකොට තේරෙනවානේ අහනකොට තේරෙන ඇත්ත නේනම් කියලා. ඔව් ඇත්ත තමයි. නමුත් අපට ඒ චින්තනය ඈතයි. ඒ චින්තනය මෑත කරන්න තමයි මේ උත්සාහ දරන්නේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ තියෙන එකයි. ඒ අපේ චින්තනය බුද්ධ ධර්මයත් එක්කලා හරි ඈතයි. ඒ චින්තනය සම්බන්ධ කරන්න සමීප කරන්න තමයි මේ අපි උත්සාහ වෙන්නේ. මොකද ඒ චින්තනයට බුද්ධ ධර්මයේ සමීප. අපේ චින්තනය වෙනස් කරලා සංස්කරණය කරලා ඇත්තත් එක්කලා ඒකාත්මී කරන්න. අපේ චින්තනයයි ඇත්තයි ඒකාත්මී කරන්න. ඒක තමයි උත්සාහ දරන්නේ. අපේ චින්තනය ගොඩාක් කෘත්‍රිමයි. අපේ චින්තනය ගොඩාක් අසත්‍යයි. අන්න ඒක. අපේ චින්තනය අසත්‍යයි. අපි සැබෑ චින්තනය වහගෙන ජීවත් වෙනවා. අන්න ඒක නැති කරන්න තමයි ඒ කඩතුරාව මේ ඉවත් කරන්න තමයි අපට මේ එන්නේ. යක්ෂිය ස්වකීය භීෂණ බව කිව්වා. එමෙන්න මොහුද ස්වකීය කර්කශත්වාදී කිව්වා. මෙසේ මායාකාර යක්ෂයක්ෂී නම් වූ මහා භූතයන් බඳුයි මෙන්න මේ කියන පඨවි ආපෝ තේජෝ වායෝ. ඒ නිසා ඒ අර්ථෙනුත් මේ භූත රූප හතරට මහා භූත කියලා කියනවා. මහා භූත සාමාන්‍යානි මහා භූතානි. හරිද? මහා භූත වලට සමානයි. මායාකාර ආදීට සමානයි.
ඇත්ත නැති කරලා නැත්ත ඇති කරලා මතු කරන දෙයට සමානයි යථාර්ථයට පටහැනි කියන අර්ථයෙන් හිම ගන්න පුළුවන් කියලා කියනවා. තුන්වෙනි අර්ථය කියනවා මහත් වූ ප්‍රත්‍යයෙන් පරිහරණය කළ යුතු මහා භූතය. ඒකට කියනවා දිනපතා යොදනු ලබන ඝාසච්ඡදනාදී පිපාසය බඩගින්න ආදී මේවා කැම්බීම් ඇඳීම් පෙරවීම ආදී ඒවා තියෙන්න ඕනේ. ඒව නැත්තම් පවත්වන්නට බෑ. කෑවේ නැත්තම් පවතින්නට බෑ. පඨවි ආපෝ තේජෝ වායෝ වලට පවතින්නට බෑ. දීවේ නැත්තම් පඨවි ආපෝ තේජෝ වායෝ වලට පවතින්නට බෑ. විශේෂයෙන්ම උපාදීන්නක ශරීරයේ ඒක තියෙන පඨවි හිත සහිතව එකතු වෙලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ වලට පවතින්නට බෑ. ඒකයි කියන්නේ. නැත්තම් ඒ පවතින්නට බැරි සීතල උණුසුම දරා ගන්න බැරුව මැරෙන්න පුළුවන්. දැන් අපේ රටක නම් ඒ සාමාන්‍ය මට්ටමකට ක්ලයිමේට් එක මධ්‍යම තියෙන හින්දා හොඳයි. ගොඩාක් සීතල රටකට ගියොත් එහෙම ඇඳුමක් අඳින්න නැතුව හිටියොත් එහෙම සීතලේ වේලිලා මැරෙනවා. සීතලේ වේලිලා මැරෙනවා. ඒ නිසා බොහෝ උපකාරක ධර්ම අවශ්‍යයි. මේ පඨවි ආපෝ තේජෝ වායෝ පවත්වන්න. මහා පරිහාරානි භූතානි මහා භූතානි කියන්නේ ඒක තමයි මහත් උපකාරක. පරිහාරය කියලා කියන්නේ උපකාරක. මහත් වූ විකාරය ඇති නිසා මහත් වෙනසට භාජනය වෙන නිසා මහා භූත කියලා කියන්න පුළුවන් කියලා කියනවා. ඒක පණ නැති පැත්තට ගත්තට පස්සේ සියලු මහා භූතයෝ උපාදින දෙපැත්තම ගත්තා. උපාදින සියලු මහා භූතයෝ විකාරයටපත් වෙනවා. පණ ඇති පණ කියනකොට මේ වේදනා සංඥා සංකාර විඥාන එක්ක සම්බන්ධ වෙච්ච පංචස්කන්ධ. ළඟට වේදනා සංඥා සංකාර විඥානත් එක්කලා සම්බන්ධයක් නැති භෞතික පඨවි ආපෝ තේජෝ වායෝ. කල්පාන්තේ අනුපාදින්නන්ගේද ඒ කියන්නේ කල්ප විනාශයේදී තමයි පණ නැති භෞතික පඨවි ආපෝ තේජෝ වායෝ වල විනාශය කැපිලා වෙන්නේ. ධාතු ක්ෂෝභයෙන් උපාදින්නක කියන්නේ වාපිච්චෙම් ආදී කිපීම නිසා නැත්නම් පඨවි ආපෝ තේජෝ වායෝ වල සමතුලිතතාව බිඳී යෑම නිසා කෙනෙක් මරණයටපත් වෙන්නේ. දැන් කෙනෙක් උණ ගැනීම මැරෙනවා කියලා කියන්නේ අර සමතුලිතතාව රැඳෙන්නේ නැහැ අත. සමහර කෙනෙක් අපින ගල් වෙලා මැරලා කියලා කියන්නේ සීත හැදිලා. ඒකට අර සමතුලිතතාව පවතින්නේ නැහැ. ඒකට පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතරේ සමතුලිතතාව බිඳෙනවා කියලා කියන්නේ බිඳීමත් එක්කම පැවැත්මක් නැහැ. එතකොට සවිඥාන උපාදින්නක කියන පංචස්කන්ධයට ආය පැවැත්මක් නැහැ. බිඳෙනවා ඒත් එක්ක. එතකොට ඒක භෞතික දෙයක් බවට පත් වුණාට පස්සේ භෞතික පරිසරයේ පවතින සමතුලිතතාව ඒකේ සකස් වෙනවා. භෞතික පරිසරයේ සමතුලිතතාව පඨවි ආපෝ තේජෝ වායෝ වල සකස් වෙනවා. ජීවත්ව ඉන්න කාලයේදී සමතුලිතතාවක් තියෙනවා විඥානයේ සහිතව කියනකොට. එතකොට ඒ සමතුලිතතාව පවත්වන්න බැරි වෙනකොට පඨවි ආපෝ තේජෝ වායෝ වලට එයා විඥාන ඉවත් වෙනවා. විඥාන ඉවත් වුණාට පස්සේ පඨවි ආපෝ තේජෝ වායෝ භෞතික විඥානය වුණාට පස්සේ එතකොට ඒ සමතුලිතතාව භෞතික පරිසරයට ගැලපෙන ආකාරයට ඒ සමතුලිතතාව බැඳෙනවා. එතකොට පණ ඇති හරි පණ නැතුව හරි තියෙන මේ නැත්නම් ආධ්‍යාත්මික හරි භෞතික හරි පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතරට ඒ සමතුලිතතාව රැඳෙන්නට ඕන. හැබැයි සවිඥානිකව පවතිනකොට සමතුලිතතාව රැඳීමත් විඥාණය ඉවත් වුණාට පස්සේ භෞතිකත්වයටපත් වුණාට පස්සේ කෙනෙක් මරණයටපත් වුණාට පස්සේ ඒ සමතුලිතතාව මහා භූතවල රැඳීමත් එක දෙකක්. ඒ දෙක සමාන නැහැ. මොකද කොහේ තිබුණත් පඨවි ආපෝ තේජෝ වායෝ වල සමතුලිතතාව සමානයි. සමානකමක් තියෙනවා. මොකද හේතුව එක ධාතුවකටත් වෙනව පවතින්න බැරි නිසා. නමුත් අර සවිඥානිකව තියෙනකොට අවිඥානිකව තියෙනකොට පඨවි ආපෝ තේජෝ වායෝ එකේ වෙනසක් තියෙනවා. සමතුලිතතාවයේ වෙනසක් නැති වුණාට මහා භූතවල සවිඥානිකව තියෙනකොට අවිඥානිකව තියෙනකොට ඒ වගේ වෙනසක් තියෙනවා. සංයුතියේ
सापेक्ष अनुपाते වෙනසක් නැති. පඨවි ආපෝ තේජෝ වායෝ ශක්තියන් වල අනුපාතේ වෙනසක් නැති. ඔය ධාතු කෝපයෙහි කියලා කියන්නේ කෙලින්ම මැරෙනවා කියන එක. මැරෙනකොට විකාරත්වය ප්‍රකට තියෙනවා. ඉතින් භෞතික ලෝකයේ ඇත්තට අර විදිහට ප්‍රකටව පේන්නේ නැහැ. මොකද හේතුව ගස් ගල් පර්වත ආදීන් සෑහෙන පවතිනෝනේ. මහා පර්වතයක් විනාශ වෙනවා කියලා කියවට පස්සේ බොහෝසෙන් පේන්නේ නැහැනේ. කැඩිලා බිඳලා ගියාට එහෙම විනාශයක් නෙවෙයිනේ. කන්දක් පාත් වුණා කියවට පස්සේ මේ කන්දේ පස් ටික පල්ලෙහා තියෙන්නේ කියලා අපි කියනෝනේ. එතකොට ඒ වගේ අර කල්ප විනාශයේදී එක පේන්නේ කියලා කියන්නේ ගින්නෙන් හරි ජලයෙන් හරි සුළි සුළකින් හරි සම්මුලනේ සුළු විසුණු වෙලා යන මට්ටමට ආවට පස්සේ මේක ප්‍රකටව තියෙන්නේ. ඒකයි කල්පාන්තයේහි අවිඥානික පටවියාපෝ තේජෝ වායෝ වල කෙනෙක් මැරෙනකොට සවිඥානික පටවියාපෝ තේජෝ වායෝ වල විඳී යෑම ප්‍රකටයි කියලා කිව්වේ. මෙසේ මහා විකාරානි භූතානි මහත් වූ වෙනස් වීම ප්‍රකට කරන නිසා මහා භූත කියලා කියනවා. මහත් වූ ව්‍යායාමයෙන් පරිග්‍රහණය කළ යුතු මහා භූත කියලා කියනවා. මෝ මහත් ව්‍යායාමයෙන් පරිග්‍රහ කළ යුතු ආරක්ෂා කළ යුතු. හැබැයි මේක උ කියන එකේ ආපු එකයි ඊ කියන එකේ ආපු එකේ සමානකමක් තමයි තියෙන්නේ. අතනදී කියව මහා පරිහාරානි භූතානි මහා භූතානි කියලා. මේකේ කියන මහතා වායාමේන පරිග්‍රහේ තබ්බත්තා භූතානි විජ්ජමානත්තා මහා භූතානි කියලා කියනවා. මේ දෙක සමාන බවක් තමයි පේන්නේ. ඉතින් මොන්න ඒ පඨවි තේජෝ වායෝ කියන හතරටම පොදු හඳුන්වා දීම් කරලා ඊළඟට අපට එනවා එක එක ධාතු අරගෙන ඒ එක එකට ආවේනික වූ විශේෂිත ලක්ෂණ විග්‍රහ කරලා දෙන්න. පඨවි ධාතු ඔන්න පළවෙනි එක. පඨවි නම් අවර දේකෝ පවත්නා වූ කැකුළු බව. කැකුළු කියලා කියන්නේ දැන් මල් කැකුලක් තියෙනකොට කැකුල හයියයිනේ. මල පිපුණාට පස්සේ හයිය නැහැ. දැන් වල පරණ ගම් වල ඔය කියන්නේ කැකුලි කියලා. කැකුලක් කියන්නේ තරුණ කොල්ලන්ට ඉලන්දාරින්. කැකුලි කියන්නේ තරුණ කෙල්ලන්. ඒ වගේ තමයි මෙතනත් කියන්නේ. තරුණ කියලා කියන්නේ ඇඟපත හොඳට හයියයි නාගිනකොට වාගේ ඇඟ එල්ලෙන්නේ නැහනේ. මස් කඩා හැලෙන්නේ නැහනේ. ඒ නිසා කැකුළු කියලා කියන්නේ ඒකයි. කැකුළු. තද ගතිය. ඒ කියන්නේ තද ගතිය කියලා. ධාතු නම් සත්ව ජීව නෝ මූල ස්වභාව. ඒ සත්ව ජීව කියනකොට නමක් දා ගන්නවනේ. සත්ව ජීව කියන නමක් දා ගන්න. පංචස්කන්ධෙත් නමක් දා ගන්න. එතකොට එහෙම නෝ මූල ස්වභාව. පංචස්කන්ධය තමයි මූල ස්වභාවය. දාගත්තු නම තමයි සත්වය. එතකොට ආන්නේ විදිහට ධාතු කියලා කියන්නේ ජීවයක් සත්වයක් කියලා දක්වනවානේ මූල ස්වභාවය. පඨවි ධාතුව කියන්නේ තද ගතිය නැමැති මූල ස්වභාවය. තද ගතිය නැමැති මූල ස්වභාවය. ඉන්ද්‍රිය අනින්ද්‍රිය ප්‍රතිබද්ධ. ඒ කියන්නේ හිත ඇති හිත නැති කොතන හරි පවතිනා වූ යම් තද බවක් ඇතනම් ඒ පඨවි ධාතු රූපය කියලා දැනගන්න. මේ ඇතම් තැනක ලක්ෂණ පඨවි නමින් හඳුන්වනු ලැබේ. يعني ඒකේ ලක්ෂණෙන් තද ගතිය කියන්නේ ඉතින් ඒකනේ විදර්ශනාවට ගන්නකොටත් ඕකනේ ගන්නෙ. විදර්ශනාවටත් තද ගතියනේ දැනෙන්නේ. ඒක ලක්ෂණේ. ඒකට ලක්ෂණ පඨවි කියන එකට කියනවා. ඒක තමයි කෙලින් පරමාර්ථ වශයෙන් පඨවි ධාතුව ගන්න. ඒ නිසා පඨවි ශබ්දයෙන් සසම්භාර පඨවි, ආරම්මන පඨවි, සම්මති නැත්නම් සම්මුති පඨවි, ලක්ෂණ පඨවි කියලා අර්ථ හතරක් වාච්‍ය වෙනවා, ප්‍රකට වෙනවා, කියවෙනවා. ඔන්න අපට තෝරනවා මේ හතර පිළිබඳව. පඨවින් khණේය. දැන් කියනවානේ උපසම්පදා වික්‍රම මහාගලට කියනවානේ. ලබන දෙකෝ පඨවින් khණේවා, khනාපේවා, වාචිත්‍යයන් කියලා. උපසම්පදා වික්ෂයකට පොළොව හරන්න බෑ. පොළොව කපන්න බෑ. 4 මාසයක් වැහි ජලයට තෙමිලා තියෙන පොළොවක් අපිට පස් එකක් අපි ගෙනිහිලා දාලා තියෙනවා කියලා හිතන්නකෝ. පස් ගොඩක් ගෙනිහිලා දාලා තියෙනවා. ඒ පස් ගොඩේ වැලි ගල් නෙවෙයි බහුතරයක් තියෙන්නේ පස් තියෙන. ඒ වගේ පස් ගොඩක්
කොහරි ගෙනිහිල්ලා දාලා තියෙනවා වැස්සට තෙන් තියෙන. සාරමාසයක් තිබුණා නම් ඒ පස් ගොඩවත් හාරන්නට බෑ. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් පියවි පොළවක් හාරනවා කියන එක ගැන කවර කතාවද? පියවි පොළවක් හාරන්නට බෑ උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකට. මොකද පුංචි සත්තු ඉන්නවා, පණුවෝ ඉන්නවා, ඇරිලා මැරෙන්න පුළුවන්. කැපිලා කැටිලා ඇලිලා මැරෙන්න පුළුවන්. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් එහෙමනම් ඉතින් ගියේ කාරණකොට පණුව මැරුණත් ඉතින් පව් සිද්ධ වෙනවනේ. ඉතින් ආයෙ උපසම්පදාවක් කියන එකක් අදාළ වෙන්නේ නැහැ නෝකට කියලා. මරණවා කියලා අදහසින් හැරුවොත්නේ පාපෙ සිද්ධ වෙන්නේ. ඒක වුණොත් ඉතින් ගියටත් එකයි පැවිද්දටත් එකයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. අපට ඒ වගේ දේවල් හිතෙන්නේ. අපට ඒ වගේ දේවල් හිතෙනවා. උපසම්පදා සීලයයි ගියගේ පංච සීලයයි සාමණේරයාගේ දහ සීලය කියන්නේ තුනක්. ඒ නිසා උපසම්පදා භික්ෂුවගේ සීලය කියලා කියන්නේ සමහර ශික්ෂාපද අචිත්තකවත් කැඩෙනවා. ඒකේ සම්බන්ධයක් නැතුව මේක ශික්ෂාපදයක් කියලා දැනගත්තේ නැතත් උන්වහන්සේ ඒක සිද්ධ වුණා නම් උන්වහන්සේ අතින් වරද සිද්ධ වෙනවා. ඒ නිසා අපි මනින ක්‍රමයයි බුදුරජාණන් වහන්සේගේ මනින ක්‍රමයයි වෙනස්. ඒ නිසා උපසම්පදා භික්ෂුවකට පොළොවක් හාරන්නට පොළොව කොටන්නට ඒවා කරන්න බෑ. සසම්භාර පඨවි නම් වර්ණාදී සෙසු රූපයන් සමග මිශ්‍ර වූ ගස්කල් ආදියට ආධාර වූ පොළොව. සසම්භාරකයන් සම්භාරකයන් සමූහ. සම්භාර සහ සම්භාර රාශියක් සහිත සමූහයක් සහිත අන්තිමට එකතු වෙලා තියෙන ගස්වැල් ආදියට හටගෙන තියෙන මහ පොළොව කියන එකකින් අදහස් කරනවා. පඨවි කසිනියයි කී කල්ලි පඨවි කසිනී ආපෝ කසිනී වායෝ කසිනී තේජෝ කසිනී ආදී වශයෙන් කසිනී භාවනා 10ක් තියෙනවා. ඒකේදී භූත කසින හතර නෙමෙයි කියන්නේ පඨවි කසිනී ආදී වශයෙන් පඨවි කසිනියයි කියන තැන් වල කියන්නේ ආරම්මන පඨවි. මොකද දැන් පඨවි මණ්ඩලයක් අපි හදා ගන්නවානේ. ඒක සාමාන්‍ය වශයෙන් දල වශයෙන් ගත්තොත් සාමාන්‍ය කැම කන පිගානක මට්ටමට වාගේ කසින මණ්ඩලයක් හදාගෙන රොටිය වය ගන්නට තියෙන්නට ඕනේ. ඒක දිහා බලාගෙන පඨවි යන ආදී වශයෙන් සමාධි කරන භාවනාවක් තියෙනවානේ. අන්න එතකොට කියන්නේ මේ පඨවි රවුම ඒ සීමාව අරමුණු කරන නිසා ඒකට කියනවා ආරම්මන පඨවි. මෙහි පඨවි ශබ්දයෙන් කසින ආරම්මන මාත්‍රයෙන් එකකින් ගන්න. පඨවි කියන එක ගන්නෙ නැහැ. කසිනේට අරමුණු වෙච්ච එක ගන්න. ඉතින් පඨවි කියනකොට දැන් පඨවි නම් පරමාර්ථ තමයි. මෙතන ගන්න අරමුණනේ. ඒ නිසා ඒක ආරම්මන පඨවි කියලා කියනවා. පඨවි දේවතා කීවට පස්සේ සම්මුතිය කියන්නේ පඨවි කසිනේ වඩලා ධාන වඩලා බබලෝ උපන්නට පස්සේ දෙවියට පඨවි දේවතා කියලා කියනවා. පඨවි දේවතා කියලා දෙවියෙක් ඇත්තේ නමක් දාගන්නවා. පඨවි කසිනේ වඩලා බබලෝ ආපු නිසා පඨවි දේවතා කියලා නමක් දාගෙන. ඒකට සම්මුතියක් නේ. ඒකට තමයි සම්මුති පඨවි කියලා. පඨවි කසිනේ වඩා බඹලෝ උපන්නෝ පඨවි දේවතා. ඒක සම්මුති පඨවි. ලක්ෂණ පඨවි නම් යට දැක්වුණු පඨවි ධාතුව. අභිධර්මයට අනුකූලව කියන්නේ ලක්ෂණ පඨවි කියන්නේ මොකක්ද? කෙලින්ම තද ගතිය කියන එකයි. يعني යථාර්ථ වශයෙන් ගත්තට පස්සේ දියුණු කර බුද්ධියට විදර්ශනානුවරට හසු වෙන්න තියෙන මේක. ඒක යථාර්ථය නිසා. ඒක මූලික ස්වභාවය නිසා. ඒ ගැන තමයි අපිට දැන් මේ අවධානය යොමු කරන්නේ. අනිත් ඒවා ගැන නෙවෙයි. මූලික හඳුන්වා දීම් අතරේ අවසාන එක තමයි අභිධර්ම ක්‍රමයට ආවට පස්සේ පඨවි ධාතුව. ඒක තමයි ලක්ෂණ පඨවි. ලක්ෂණ කියන්නේ ස්වභාවය. පඨවි ධාතුවේ ස්වභාවය තද ගතිය. පතමං තං රූපං පඨවි ධාතුව ධම්ම සංගණි ප්‍රකරණේ රෙෆරන්ස් එකක් ගත්තා. යම් කක්ඛලං හරිගතං කක්කලත්තං කක්කල භාවෝ ආවකේ හොඳට මතක තියාගන්න. යම් කක්ඛලං කරකස බවක් හරිගතං ඒ විදියට තද බවට පත්වීමක් තද ස්වභාවයක් කක්කලත්තං ඒ කරකස ස්වභාවයක් කක්කල භාවෝ ඒකම තමයි මොනවද අජ්ජත්තං සත්වයා කියන මේකට අයත් වූ හෝ වේවා බහිද්ධාවා
බාහිර වෙන්නත් පුළුවන්. උපාදින්නම් වා අනුපාදින්නම් වා කියන්නේ ඒක තමයි. දැන් බාහිරේ ගත්තොත් ගස් ගල් ආදී නේද? එතකොට අජ්ජත්තං එහෙම නැත්නම් උපාදින්නම් කිව්වොත් මේ තියෙන්නේ පඨවි ධාතු කොටස් කේසාලෝමානක ආදී වශයෙන් 20ක් අන්නේ විදිහට. මෙන්න මේක තමයි සර්වඥයන් වහන්සේ පැහැදිලි කරේ. ඒ කියන්නේ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ කර්මජ වූ හෝ කර්මජ නොවූ හෝ කැකුළු බවක් ඔය කියන්නේ තද බවක් විදිහට විස්තර කරගෙන ආවා. ඊවට විස්තර තව අපි ප්‍රකරණ පොත්වලට යනකොට හුඟක් ගන්න පුළුවන් අට කතාවල එන කතා සහිතව නිදසුන් කතා සහිතව තියෙනවා. නමුත් මේ ඔක්කොම දැන් මෙතන විස්තර කරන්න හැම විස්තර කරන්න ඒකට එපා වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි කොටසින් කොටස කරගෙන යනකොට අපේ හිත ඇතුලේ කොටසක් ඉතුරු වෙනවනේ. ඒකට තව කොටස් එකතු කරන එක වඩා සාර්ථකයි. ඒ නිසා දැනට මේ කියවෙන ප්‍රමාණයෙන් තෘප්තිමත් වෙන්න ඉදිරියට අපට තව බොහෝ දේවල් මේවා ගැන විස්තර විභාග වෙනවා. කප්පල ලක්ෂණ පඨවි. ඔය කියන්නේ කරකස ස්වභාවය තමයි පඨවි ධාතුවේ ලක්ෂණ. ඒ කියන්නේ භාවනා කරන කෙනෙකුට නාම රූපවල ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන ආදී වශයෙන් කාරණා හතරක් දැනගන්න තියෙන විදර්ශනට හසු වෙන ලක්ෂණ කියන්නේ ඒකේ සාමාන්‍ය ස්වභාවය. රස කියන්නේ ඒකේ ක්‍රියාකාරීත්වය කෘත්‍යය. පච්චුපට්ඨාන කියන්නේ වැටෙන ආකාරය. ලක්ෂණ රස පච්චුපට්ඨ පදට්ඨාන කියන්නේ ඒක හට ගැනීමට ආසන්න කාරණා. පහළ වීමට ආසන්න කාරණා උත්පත්ති. දිගට ඒවත් ගොඩක් විස්තර වෙනවා. සෙසු ධාතුන්ගේ ලක්ෂණය බල මේ පඨවි ධාතුවට අර්කස ස්වභාවය කියලා කීවට මෘදු බවත් මෘදු මොලොක් බවත් පඨවි ධාතුවම තමයි. නේද? එකක් ලක්ෂණ තියෙන 6ක් 4ක් මට මේ වෙලාවේ මතකයි. තද ගතිය, මෘදු ගතිය, බර ගතිය, ගොරෝසු ගතිය. තද ගතිය, මෘදු ගතිය, බර ගතිය, ගොරෝසු ගතිය තමයි ඉස්සරලත් කිව්වේ. තද ගතිය, බර ගතිය, මෘදු ගතිය, සංඥා මුදුකම් අය ගතිය, මෘදු ගතිය, බර ගතිය, තද ගතිය, ගොරෝසු ගතිය. ඔය ටික තමයි සාමාන්‍ය ප්‍රධාන වශයෙන් පඨවි ධාතුවේ ස්වභාවයන් විදිහට නමුත් මේක එකක් විදිහට තමයි තද ගතිය විදිහට ගන්න. ඒක තමයි නැවත වතාවක් මේක විස්තර කරේ. මෘදු බවක් මේකට ඇතුළත් වෙනවා කියලා. සාමාන්‍යයෙන් දෙක තමයි ප්‍රධාන වශයෙන් ගන්නෙ. පඨවි ධාතුවට ගත්තොත් තද ගතියයි මෘදු ගතිය. ආපෝ ධාතුවට ගත්තොත් වැగిරෙන ගතියයි බැඳෙන ගතිය. තේජෝ ධාතුවට ගත්තොත් සීතල ගතියයි උණුසුම් ගතිය. වායෝ ධාතුවට ගත්තොත් පිම්බෙන ගතියයි හැකිලෙන ගතිය. දෙක ගන්න තමයි ප්‍රධාන වශයෙන් ගැනීම. ප්‍රකටව ගැනීම. පතයතිති පඨවි කියලා දරණවා කියන අර්ථයෙන් සහජාත රූපාණං පතික්ඛාන භාවේන පක්ඛාය. ඒ කියන්නේ එකට උපදින රූපයන්ට හිටීම වශයෙන් තමයි මේක වැටහෙන්න ගන්නේ විදර්ශනා භාවනාවන යෝගාවචර. උතු මහන්ති හොත්වා ජායතිති පඨවි කියලා කියනවා. පළල් වී පහළ වෙන ධර්ම. ඒක අපට අර මුලින් විස්තර කිරීමේදීම ධාතු හතරටම ගත්තු නිර්වචනයේදීම ඔක විස්තර කරලා දුන්නා. මහත්ව හට ගන්නවා කියන අර්ථය ඒකෙත් අපි ඉස්සෙල්ලා කිව්වේ චක්කවාට ආදීන් පහළ වෙනවා. සවිඥානික නම් මේ මත්ස්‍ය කැසබු ආදීන් පහළ වෙනවා කියලා අපට විස්තර කරලා දුන්නා. ගන්ධවති පෘථුවි දෙව චාර්වාකල වායු උදවිය ඔහම කියලා කියනවා. නමුත් ඒක සාර්ථක නැහැ. සුවඳවත් නැත්නම් මේ ගඳ සුවඳ ඇත්තේ පඨවි කියලා කියනවා. ඉතින් පඨවි ධාතුවේ ගඳ සුවඳක් ඇත්තේ නැහැ. පඨවි ධාතුවේ තියෙන තද ගඳ. ඒ කියන්නේ කෙනෙකුට ඒක තමයි හිතේනේ. දැන් අපි කතෝ. එයා ප්‍රශ්න කැලලක් අරගෙන අබ ගෙඩියක් අරගෙන නහයට කරාට සුවඳ එනවනේ. එතකොට තමයි පඨවි ධාතුවේ සුවඳ. පඨවි ධාතුවේ සුවඳක් නැහැ. පඨවි ධාතුවේ ස්වභාවය තද ගඳ. සුවඳ දෙන්නේ ගන්ධය. ඒකේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා 8ක් තියෙනවනේ. 8ෙන් ගන්ධ කියන එකයි ගඳක් හරි සුවඳක් හරි ඇති කරන්නේ.
නිසා අර හැමතර කෙනෙකුට අර යමක් ද්‍රව්‍යමය වශයෙන් අතට අරන් බලනකොට ඒක ඉඳලා බලනකොට සුවඳින්ද මේ පටවි ධාතුවේ සුවඳ තමයි කියලා අරන්. ඒක තමයි තියෙන්නේ. ඉතින් පේනවා ඒ තත්ත්වාකාර අවබෝධය අනවබෝධය. දැන් අපිට මේකෙන් හිතා ගන්න පුළුවන් දැන් ඒතකොට දැන් අපි දැන් සාමාන්‍ය කෙනෙක් බුදුරජාණන් වහන්සේ කියපු ක්‍රමයට සියල්ල අවබෝධ කරලත් නැහැ. මේ දාර්ශනික මේ කියන දාර්ශනිකයෝ කියපු විදිහට අවබෝධ කරලත් නැහැ. හැබැයි බුද්ධ වචනයත් ඉගෙනගෙන මේගොල්ලෝ කියන වචනයත් ඉගෙන ගත්තාට පස්සේ කාටවත් තේරෙනවා බුද්ධ වචනය තුල තව අපට යන්න දුරක් වෙන්නනවා. මේක තුල අල්ලන තැනම අඩුවක් තියෙනවා කියලා පේනවා. පටන් ගන්න තැනම සිදුරක් තියෙනවා කියලා පේනවා ගන්ධවතී පෘථිවි කියලා. තමයි ඒ ආගම් වල ඒ දර්ශන වල හැටි එහෙම තමයි. ඒ සිදුර. ආපෝ ධාතු අපනම් කවර දෙයක හෝ පවත්නා ද්‍රව ස්වභාවය. ද්‍රව කියන්නේ වැగిරෙනවානේ. ඝන ද්‍රව සහ වායු කියනකොට ද්‍රව කියන්නේ වැగిරෙන. ධාතුනම් සත්ව ජීවන වූ මූල ස්වභාවය ප්‍රකෘති. ඉන්ද්‍රියා අනින්ද්‍රිය නේද? හිත ඇති හිත නැති සංහාර. හිතේ සම්බන්ධය ඇති හෝ හිතේ සම්බන්ධය නැති හෝ කොතන හෝ පවත්නා වූ ද්‍රව ස්වභාවයක් වැగిරෙන ගතියක් ස්නේහත්වයක් වෙනං ඒකට ආපෝ ධාතුව කියලා කියනවා. මේට ඇතැම් තැනක ලක්ෂණ ආපෝ කියලා කියනවා. ඒ කියන්නේ රැකෙලින්නේ අභිධර්ම ක්‍රමයට යන කොටස. ඉබැවින් ආපෝ ධාතු ආපෝ ශබ්දයෙන් සසම්බාරාපෝ ධාතු, ආරම්මනාපෝ ධාතු, සම්මුති ආපෝ ධාතු, ලක්ෂණ ආපෝ ධාතු කියලා හතරක්ම වාච්‍ය වෙනවා කියලා කියනවා, විග්‍රහ වෙනවා කියලා කියනවා, කියවෙනවා කියලා කියනවා. සසම්බාර ආපෝ ධාතු නම් වර්ණාදී මිශ්‍රිත ගංගා සමුද්‍ර ආදී ජලය. පඨවි ධාතුවට කියපු ශීර්ෂ හතරෙම තමයි මේ යන්නේ. ඒක අනිත් පැත්ත එක්කලා මිශ්‍ර වෙලානේ තියෙන්නේ. ඒ නිසා සමුද්‍ර ආදී ගංගා ආදී කියන ජලයට සසම්බාර ආපෝ ධාතුව කියලා කියන්න පුළුවන් කියනවා. ආරම්මන ආපෝ ධාතුව කියන්නේ ආපෝ කසිනේ වැඩිවීමට ගන්න ආපෝ නිමිත්ත. සම්මුති ආපේ කියලා කියන්නේ ඒ ආපෝ ධාතු කසිනේ වඩන බබලෝගේ දෙවියන්ට ඒ නම ලැබෙනවලු ඒකට සම්බන්ධයි. ලක්ෂණ ආපෝ ධාතුව කියලා කියන්නේ අපි මේ කතා කරන අභිධර්මයට අනුකූල වෙන අර බැඳෙන වැగిරෙන ඒක තමයි පල්හැක් තියෙන විස්තර කරලා ධර්ම සංගණී ප්‍රකාශයක් කරගෙන සර්වඥයන් වහන්සේ මේ වර්ණා කරනසේ විස්තර කරනවා කියන එක කියන්නේ. එතකොට ආපෝ ධාතුව බැඳෙන ගතිය තමයි. බැඳෙන ගතියයි වැగిරෙන ගතිය. දැන් අපි ගත්තොත් දැන් පාංගෙඩියක් එහෙම ගත්තට පස්සේ නේ පාංගෙඩිය අලුව කැටයක් යලිතරක් කෑල්ලක් කවුම් ගෙඩියක් ගත්තට පස්සේ ඒකේ ආබන්ධන ගතිය. පිටි ගුඩියක් ගත්තට පස්සේ ආබන්ධන ගතිය. ගංගාවක් ගලාගෙන වැగిරෙන ගතිය. අකුරු කෑල්ලක් ගත්තොත් ආබන්ධන ගතිය. ස්නේහ කියන්නේ සහැල්ලු ගතිය වැగిරෙන ගතිය කියලා අර්ථය තමයි. අප්ධාතුවේ දැන් හිත උණු වෙනවා කියලා කියන්නේ. හිත උණු වෙනවා කියන්නේ අනේ ඒත් එහෙමනේ. හිත උණු වෙනවා. ඊළඟට යාගේ හිත ගලක් වායි කියන්නේ. එතකොට අනේ අර්ථයෙන් ගත්තට ස්නේහ කියලා කියන්නේ සෙනෙහස. අම්මලාගේ හිත උණු වෙනවා කියන්නේ සෙනෙහස වැඩිකම. ඒ උණු වෙනවා කියන්නේ ඒක තමයි. ඒකයි ස්නේහ කියන අර්ථේ දාලා තියෙන්නේ ආපෝ ධාතුව හඳුන්වා දීමට ඒක. අප්ධාතුවේ ලක්ෂණය ද්‍රව එවත් වැగిරෙන ස්වභාවය. ඒකේ කෘත්‍ය තමයි වැగిරෙන ස්වභාවය. එහෙම නැත්නම් බැඳෙන ස්වභාවය. කෘත්‍ය කියන්නේ ඒකේ වැඩේනේ. ඒ සහජ ධර්මයකට බැඳෙන ස්වභාවය කියලා කියනවා. පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඒකට බැඳලා තිබීම හේතුව තමයි මේකේ. තද ස්වභාවයේ තියෙන පඨවි ධාතුවේ ඒ ලක්ෂණ. ආපෝ ධාතු නැත්තම් රූපයකට බැඳී පවතින්නේ නැහැ. ආපෝ ධාතු නැති වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒකයි. අර අපට අරමුණ ස්පර්ශ කරන්නට බෑ. පස්සේ නැත්තම් කියලා කියනවා. පස්සේ නැති වෙන්නේ ඒක ධර්මතාව.
ඒකයි අරමුණේ වින්දනයක් ගන්න බෑ වේදනාචෛසිකේ නැත්තම් කියලා කිව්වම වේදනාව අනිවාර්යෙන් ඒ සිතක් වැඩ කරනවා නම් ඒකේ තියෙනවා. ඒ නිසා මේකේ නැත්තම් කියලා කියන්නේ තේරුම් කිරීමේ පහසුවට මිසක යම් මේකින් එනං ආපෝ ධාතු නොතිබුණොත් නෑ නොතිබෙන්නේ තියෙනවා. ඒකයි මේ කියන්නේ. ආපෝ ධාතු නැත්නම් රූපයකට බැඳී නොපවතිනේ. විසිර යන්නේ. එහෙනම් කොහේ හරි රූපයකට විසිරලා ගිහිලා තියනවද? එහෙම වෙන්නේ නැහැ. මොකද පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන අවිනිබ්බෝග රූප වෙන් කරන්නට බෑ. එකකවත් අඩුත් නැහැ වැඩිත් නැහැ. ඒ අටම සමානව පවතිනවා. දෝවිල්ලට ජලය ඉහිලා බලන්න කියලා. මේට ආපෝ යන නම විවහෘත වූයේ ඒ අර්ථයේ සැලකිල්ලට ගෙන කියනවා. ආපේති සහජාත රූපානි ව්‍යාපෙත්වා තිත්තීති ආපෝ කියන්නේ එකතු කරනවා එකට උපදින රූප වෙන්වෙන්ද නොදී ආරක්ෂා කරනවා රඳා පවතිනවා කියන අර්ථයෙන්. ඒක අවිප්පකින්නානි කත්වා විසිරෙන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරනවා. ඒකාව එහෙම තව විස්තර කරනවා. ආපෝ ධාතුව ස්පර්ශ කරන්නට බෑ. ජලයේ ජලය අල්ලනකොට ඒකේ තියෙන පඨවි ධාතුව තමයි අදට පඨවි තේජෝ වායුව තමයි අතට වදින්නේ. ආපෝ ධාතුව එගිරෙනවා. ඒක අහුවෙන්නේ නැති එක අපට වචනෙන් කියන්න බැරි තරම්. දැන් ගංගාවක ජලය ගලාගෙන යනකොට ජොග්ගෙන වතුර දානකොට අපි ඒකට අත ඇල්ලුවොත් අතේ වදිනවනේ කියලා අපට හිතෙන්නේ. නමුත් ඒකේ තියෙන පඨවි තේජෝ වායුව තමයි වදින්නේ. කොට්ටබ රූපේ. අනේ ආපෝ ධාතුව වදින එක වැටෙනවා. දැන් අපට මෙහෙම ගන්න පුළුවන්. දැන් අපි කෙනෙක් දිහා කතා කරනකොට බලා ඉන්නවා. අපිට නිකන් බලා ඉන්නකොට ඒක කතා කරන දේ අපට පේනවා වගේ පේන්නේ. පේන්නේ මොකක්ද? ශබ්ද රූපේනේ. කනට යනකොට ශබ්දේ තමයි යන්නේ. ඒ වගේ තමයි. එකක් වචනේ පේන්නේ කාටවත්. ශබ්ද රූපේ පේන්නේ කාටවත්. ඒ වගේ අර අපි මනස පුරු වෙලා තියෙන ආකාරන අපි වෙලාවකට එහෙම හිතන්නත් පුළුවන්. ආපෝ ධාතුව අතේ වදිනවනේ. ආපෝ ධාතුවක් නම් වදින්නේ. පඨවි තේජෝ වායුව තමයි වදින්නේ. සීත ස්පර්ශ වත්‍ය ආපහ වන චාරාකල කියන විදිය. සීත ස්පර්ශය තමයිලු ආපෝ ධාතුව කියලා කියන්නේ. එහෙම කොහොමද? ආපෝ ධාතුව කියන්නේ සීතලයි උණුසුමයි දෙකම නේද? වතුර වෙනකොට මොකක්වත් වෙන්නේ නැහැ එතකොට. ඒත් ඒකම තමයි වෙන්නේ. වතුර වෙනකොට ඒකට මොකක්වත් එකතු වෙන්නේ නැහැ එතකොට. ඊළඟ වතුර නිවෙනකොට ඒකෙන් මොකක්වත් යන්නේත් නැහැ. ඒක හොඳටම පැහැදිලි වෙනවානේ. සීතලෙනුත් පිච්චීම කරනවා. උණුසුමෙනුත් පුච්චන්න පුළුවන්. ගින්දරෙනුත් පිටන්න පුළුවන්. අයිස් කටයකුත් පුච්චන්න පුළුවන්. ඒකට කෘත්‍ය එකයි ඒක. ඒ නිසා සීතලයි උණුසුමයි දෙකම තමයි බුද්ධ වචනයට අනුකූලව තේජෝ ධාතුව කියලා කියන්නේ. නෑ මේකේ මේගොල්ලෝ වරද්දලා. මේගොල්ලෝ වරද්දලා තියෙන සීත ස්පර්ශ තමයි මේ සිසිල් පහස් ඇත්තේ. දැන් සිසිල කියන එකක් ඇත්තේ නෑ මේ ආපෝ ධාතුවේ. මේ ඒක ගැලපෙන්නේ පල්ලහැකට. මට ඒ මතකේ නිසා කියුනේ. මේ ආපෝ ධාතුවේ ඇති සීතලක් ඇත්තේ නෑ. ආපෝ ධාතුවේ සීතලක් ඇත්තේ නෑ. වතුරේ තියෙනවා. ඒකේ තියෙන පඨවි තේජෝ වායුවනේ වතුර ඇඟේ වදිනවා කියලා කියන පඨවි තේජෝ වායුව. ඉතින් පඨවි තේජෝ වායුව සීතල වෙන්නත් පුළුවන්, උණුසුම වෙන්නත් පුළුවන්, ගොරෝසු වෙන්නත් පුළුවන්. ඉතින් පඨවි ධාතුවේ ස්වභාවයෙන් එක පඨවි තේජෝ වායුවල ස්වභාවය එක. ඒ නිසා නමුත් මේගොල්ලෝ කියලා තියෙනවා ආපෝ ධාතුව වැగిරෙන නිසා සීතල ස්පර්ශයේ තියෙන මේවා. ඒතර උණු වතුර එකක් පැටනකොට මොකක්ද වෙන්නේ? ඒ නිසා පටන් ගන්න තැනම වැරදි, හිතලා තියෙන තැනම වැරදි. ඒ නිසා ඒක තවදුරටත් වැරදි. ඒක තමයි තාර්කික. මොකද තර්කයට හසු වෙන්නේ යථාර්ථය. අධිගතෝ කෝ න්‍යායං ධම්මෝ අතක්කවච්චර. මවිසින් අවබෝධ කරලා ධර්මයේ තර්කයට හසු වෙන්නේ නැහැ කීවා. සුතක්කිතම්පි හෝති දුතක්කිතම්පි හෝති. තමා තර්ක කරලා ගන්න එක හරි වෙන්නත් පුළුවන්, වැරදි වෙන්නත් පුළුවන්. දැන් මෙතන නම් වැරදිලා. සීත වනාහි තේජසේම විශේෂයෙන් කියලා කියනවා. ඉතින් ඒක ඇතුළත් වෙන්නේ ආපෝ ධාතුව. සීතලයි උණුසුම ඇතුළත් වෙන්නේ ආපෝ ධාතුව. එහෙනම් අදට පාඩම ඉවර කරන්න. මේවා සරලයි වාක්‍ය කරනාට ඒ සරලකම ඇතුලේ ලොකු දෙයක් අපට ජීවිතේට එකතු කරගන්න තියෙනවා කියන වගේ මතක් කරගෙන කටයුතු කරගෙන යන්න. තව දැනගන්න විස්තර කිරීම ඊට වඩා අවශ්‍ය නම් ඒ පිළිබඳව සටහනක් කියන්න. අදට වැඩසටහන සමාප්ත කරන්න.
ඔබ සියලු දෙනාගේ ධර්මඥානය භාවනාඥානය දක්වා මුදුන් පමුණවා ගැනීමට මේ ලැබෙන දැන් මේ වගේ කොටස් භාවනා කරන කෙනෙකුට බොහෝම වැදගත් වෙනවා. ඒ නිසා ඒ සඳහා උපකාර වෙලා ඔබ ධර්මමය සහාය ඒකාන්තයෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් කෙලවර කොට පවතිවා කියන ප්‍රාර්ථනාව තබමින් අදට වැඩසටහනේ සමාප්තිය සනිටුවන් කරන්න මෙදිනාටම පෙරවස්